සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිග හැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. අයහපත් කාලගුණයෙන් 11,000කට අධික පිරිසකට පීඩා. විදෙස් ගතවන ශ්‍රමිකයින්ට එන්නත්කරණය ලබන සතියේ සිට අන්තර්ජාතිකව පිළිගන්නා කොවිඩ් එන්නත් කරන ඩිජිටල් කාඩ් පතක් හඳුන්වා දෙයි. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවයේ වෙනසක්. ඕස්ට්‍රේලියාවේ මෙම වසරේ වාර්තා වූ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි. තවත් සයිනෝෆාම් එන්නත් මිලියන 2ක් අදාළුවම දිවයිනට රැගෙනෙනු ලැබුවා. එක් වාරයකදී මෙරටට ලැබුණු වැඩිම කොවිඩ් එන්නත් ඔගේ ලෙසයි මෙය සැලකෙන්නේ. මේ අතර ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතින් 1548 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2,73,031ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් 1548 අතරින් 1515 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් ලෙසයි වාර්තා වී ඇත්තේ. එමෙන්ම ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට විදේශයන්හි සිට පැමිණි 33 දෙනෙකුද අයත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගෙවුණු දිනේ වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 336ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 242ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 180ක් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනේ තුල තවත් කොවිඩ් මරණ 33ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3467ක් ලෙසයි දැක්වෙන්නේ. පසුගිය 9 වනදා සිදුව ඇති එම කොවිඩ් මරණ අතර කාන්තාවන් 14 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 19 දෙනෙකු වනවා. මියගිය පුද්ගලයින්ගෙන් එක් කාන්තාවක් අවුරුදු 30ට අඩු වන අතර අවුරුදු 30-59 අතර පුද්ගලයින් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. සෙසු පුද්ගලයින් 27 දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 35ක් අද පස්වරුවේ වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 3502ක් ලෙසයි. මේ අතර එක් වාරයකදී මෙරටට රැගෙන වැඩිම කොවිඩ් එන්නත් ඔකය අදාළුවම රැගෙන විත් තිබුණා. ඒ අනුව සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 869 දරන පළමු ගුවන් යානය අදාළුවම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ. ඉන් අනතුරුවයි එම එන්නත් කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන විත් ඇත්තේ. ඒ අනුව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 71ක් මේ වන විට දිවයිනට ලැබී තිබෙනවා. අද ලැබුණු මෙම එන්නත් ඔගය මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ පළමු මාත්‍රාව නොලැබුණු අයට ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. අප බලාපොරොත්තු වෙනවා මේ ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 20 හෙට දිනේ සිටම එන්නත් කරන වැඩපිළිවෙල සඳහා යොදා ගන්න. අතිගරු ජනාධිපතිතුමා අපට දුන්න ඉලක්කයක් අගෝස්තු 31 වෙනකොට ශ්‍රී ලංකාවේ අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට එන්නත් ගහලා ඉවර කරන්න ඕන කියලා. ඊළඟ සතියේත් අප බලාපොරොත්තු වෙනවා තවත් ඒ හා සමානම එන්නත් ප්‍රමාණයක් අපේ රටට ලැබේ කියලා. දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයකින් මේ වෙනකොට මූලික වශයෙන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට සයිනෝෆාම් එන්නතේ ඉතාම සුවිශේෂී රැකවරණයක් තියෙනවා කියලා. මේ අතර විදෙස්ගත වන ශ්‍රමිකයින්ට එන්නත්කරණය ලබන සතියේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
මේ අතර කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට ජනතාව වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා කොවිඩ් එන්නත් කරන ඩිජිටල් කාඩ්පත හඳුන්වාදීම ඊයේ සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව එහි පළමු අධිකර වශයෙන් මේ මාස ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමේ ලේකම් කපිල ජීවන්ත මහතා වෙත පළමු කොවිඩ් එන්නත් කරන ඩිජිටල් කාඩ්පත ලබා දීම සිදු කෙරුණා. මෙම කොවිඩ් එන්නත් කරන ඩිජිටල් කාඩ්පත සඳහා වූ අයදුම් පත්‍රය එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් භාගත කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම අද උදැසන 6 සිට හුදකලා කර තිබෙනවා. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරාමීය පෙදෙස 66 වත්ත තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලාහේන දකුණ සහ තලාහේන උතුර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශ 7ක් හුදකලා භාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශාවෙන්දු සිල්වා මහතා සඳහන් කළේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ කහංගම කොස්කල වත්ත ග්‍රාම නිලධාරී වසම හුදකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 25127ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,44,437ක් ලෙසයි. පසුගිය දින කිහිපයේ අධික වැසි සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 11,737ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමග අද දිනේ දිවයිනේ මධ්‍යම සහ සබරකමුව පළාත්වලත් ගල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර 60ක් දක්වා තද සුළං සහ උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පවතින අධික වර්ෂාපතනයේ හේතුවෙන් ඉහළ කොත්මිලේ සහ මවුසා කැලේ ජලාශවල වාන්දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව මවුසා කැලේ ජලාශයේ වාන්දොරටු දෙකක් අඩි 1.5 බැගින් විවෘත කර ඇති අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් තවදුරටත් ස්වයංක්‍රීයව විවෘත කර ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළේ. මේ අතර පැවති අධික වර්ෂාපතනයේ හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා තුනක් ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක තවදුරටත් ගංවතුර අවදානම පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කළුගඟ රත්නපුර මිල්ලකන්ද යන ප්‍රදේශවලටත් ගින්ගඟ බද්දේගම ප්‍රදේශයෙන් මෙන්ම නිල්වලා ගඟ පානදුගම යන ප්‍රදේශයෙන්ද පිටාර මට්ටමට පැමිණ ඇති බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් ඊයේ දිනේදී සුළු ගංවතුර තත්ත්වයක් පැවති කළු කැලණි ගින් සහ නිල්වලා යන ගංගාවල අවදානම් මට්ටම මේ වන විට පහවයමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීශ්වර මහතා සඳහන් කළේ. බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කුඩා ගංගා තුගංගාවේ පහත්දින් ප්‍රදේශවල පදිංචි ජනතාව තවදුරටත් සැලකිල්ලෙන් පසු විය යුතුයි. මේ වන විටත් යට වෙලා තියෙන මාර්ග හරහා ගමන් ගන්නා වාහන රේතුරන් ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. සමස්තයක් ලෙස මේ ගංගා හතරේම ජල ගලණය තවදුරටත් ඉහළ මට්ටමක පවතින නිසා ඒ ගංගා භාවිතා කිරීමේදී දැඩි සැලකිල්ලකින් විශේෂයෙන්ම දියනෑම ඔරු පැදීම බෝට්ටු පැදීම වැනි කාරණාවලින් තවදුරටත් ඉවත් වී සිටීම සුදුසුයි කියන එක වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්න කැමතියි. ඊට අමතරව අද දිනය තුල නැවත සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ඇති වූහොත් මේ ගංගා ඉතා පහසුවෙන් සුළු ගංගතුර තත්ත්වයකට ලක්වීමේ අවදානමක් පවතිනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 7ක් වෙත පනවනු ලැබූ නායෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් තවදුරටත් පවතිනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවර එළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි මෙලෙස නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ. පසුගිය දින කිහිපේ ඇති වූ අධික වැසි හේතුවෙන් පවුල් 2894කට අයත් පුද්ගලයන් 11737ක පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. ඒ පිළිබඳව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කර ඇත්තේ අධික වැසි සහ සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට බලපෑම් එල්ල වී ඇති බවයි.
එමෙන්ම මේ වන විට අයහපත් කාලගුණයේ හේතුවෙන් අවදානමට ලක් වූ පුද්ගලයන් 280 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවද එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ඕස්ට්‍රේලියාවේ මේ වසරේ වාර්තා වූ පළමු කොවිඩ් මරණය අද වාර්තා වුණා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව සැලකෙන්නේ කොවිඩ් සාර්ථකව පාලනය කළ රටක් ලෙසයි. ඔස්ට්‍රේලියාව සාර්ථක ලෙස කොවිඩ් පාලනය කළ රටක් ලෙස සැලකෙල නමුත් මේ වන විට එහි ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙමින් පවතින බවයි නවතම විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල් ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 77 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඊයේ දිනේ දේශීය වශයෙන් තහවුරු කරගත් කොවිඩ් වෛරස ආසාදනයන්හි විශාලතම දෛනික වැඩිවීම වාර්තා කළා. ඒ අනුව බලධාරීන් අනතුරුවඟ වන්නේ සති 3ක් දැඩි අඟුළු දමා ඇති සිඩ්නි නුවර තත්ත්වය තවදුරටත් බරපතල අතට හැරෙමින් පවතින බවයි. රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයේ ප්‍රජා සම්ප්‍රේෂණ අවස්ථා 50ක් වාර්තා වූ අතර මේ සමග අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් 489ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 31100ක් ලෙසයි. එමෙන්ම රටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 911ක් ලෙසයි සටහන් වුණේ. සංචරණ සීමා යම්තාක් දුරකට ලිහිල්වීමත් සමග හෙට දිනේ සිට පළාත් තුළ දහවනය සඳහා බස් රථ 4000ක් යෙදවීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙර සතියට සාපේක්ෂව හෙට දිනේ සිට දුම්රිය ගමන්වාර ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගන්නා බවයි. දිවයිනටම බලපැවැත්වන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දිනේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. ඒ අනුව පළාත් අතර සංචරණය ඉදිරි සති දෙකක කාලය සඳහාද සීමා වනු ඇති. එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපීමේ වර්ධනයක් සිදු කිරීමටයි ප්‍රවාහන බලධාරීන් පියවරගෙන ඇත්තේ. ඒ අනුව මාධ්‍ය හමුවක් ඇඳවමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළේ හෙට දිනේ සිට පළාත් තුළ ප්‍රවාහන කටයුතු සඳහා පමණක් බස් රථ 4000ක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව සිටි බස් සේවාව නැවත ආරම්භ කරන්නට ලබන සතියේ ඉඳලා අපි පටන් ගන්නවා. ඊට සමගාමීව පළාත් තුල බස් රථ දාහනය තවදුරටත් වැඩි කරලා විධිමත්ව ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව කටයුතු කරන්නට කියලා සියලුම පළාත් තුල ඉන්න කළමනාකරුවන්ටත් ඒ වගේම ඩිපෝ කළමනාකරුවන්ටත් අපි දැනුම් දීලා තියෙනවා. අන්තර් පළාත් අතර බස් රථ දාහනය මේ වන විටත් අපි ක්‍රියාත්මක නොකර සිටින්නේ සෞඛ්‍ය අංශ මගින් දෙන උපදෙස් මතයි. මේ තත්ත්වය ඉදිරියටත් පැවතුනොත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා අන්තර් පළාත් අතර අවශ්‍ය සේවාවන් වන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවාවන් වල නියැලෙන පුද්ගලයන් සඳහා අවසර ලබා දීමේ කාඩ් පතක් ලබා දීලා ඒ අය සතහ ශ්‍රී ලංකා ගමන මණ්ඩලයේ බස් රථ යොදවන්නට මේ එන සතියේදී සාකච්ඡා කරනවා. මේ අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ පෙර සතියට සාපේක්ෂව හෙට දිනේ සිට දුම්රිය ගමන්වාර ප්‍රමාණය 12කින් වැඩි කිරීමට පියවර ගන්නා බවයි. හෙට දිනේදී දුම්රිය ගමන්වාර 12ක් විශේෂයෙන්ම මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දෛනිකව දුම්රිය ගමන්වාර 36කුත්, මුහුදුබඩ මාර්ගයේ දෛනිකව දුම්රිය ගමන්වාර 42කුත්, කැලණිවැලි මාර්ගයේ දෛනිකව දුම්රිය ගමන්වාර 10කුත්, හලාවත මාර්ගයේ දෛනිකව දුම්රිය ගමන්වාර 15කුත් වශයෙන් දුම්රිය ගමන්වාර 103ක් හෙට දිනේ සිට ධාවනයට එක් කිරීමට කටයුතු කරලා තියෙනවා. පෙර සතියට සාපේක්ෂව හෙට දිනේ සිට දුම්රිය ගමන්වාර 12ක් වැඩි වෙනවා. ඒ අනුව 103ක් ධාවනයට එක්වීමට කටයුතු කරලා තියෙනවා. මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඔබට ගමන් කිරීම සඳහායි මෙම පහසුකම සලසලා තියෙන්නේ. ඒ නිසා දුම්රිය ස්ථාන වලට පැමිණීමේදී සහ දුම්රිය ස්ථාන වල රැඳී සිටීමේදී දුම්රිය ගමන් කිරීමේදී සෞඛ්‍ය අංශ විසින් ඔබට ලබා දීලා තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කිරීමෙන් ඔබගේ දුම්රිය ගමන යාමට කටයුතු කරන ලෙසට කුඩා දරුවන් අතර වෙනස් මානසික මට්ටම් සහිත දරුවන් බොහෝ විට අපට හමුවනවා. නමුත් දෙමව්පියන්ගේ නොදැනුවත්කම නිසා මේ වෙනස් මානසික මට්ටම් සහිත දරුවන් සමාජගත වෙන්නේ වැරදි විදියට. ඒ නිසා මේ දැනුම්පත් කිරීම ඒ ගැන. කුඩා දරුවන් ජීවත් වෙන්නේ කුතුහලයෙන් පිරි ලෝකයක. ඒ නිසාම මේ ලෝකයේ සිද්ධ වෙන හැම දෙයක්ම ඔවුන්ට ප්‍රශ්නයක්. ඒ අතර පුංචි දරුවන්ගේ පරිකල්පනයන් එක්ක අපි නොහිතන අපිට විශ්වාස කළ නොහැකි තරම් දේවල් මේ පුංචි දරුවන්ගේ මුවින් පිට වෙන්න පුළුවන්. බොහෝ විට සමාජ මාධ්‍යවලත් මේ වගේ විශ්මිත හැකියාවන් පවතිනවා යයි පවසන පුංචි දරුවන්ගේ වීඩියෝ පට අපිට දක්නට ලැබුණු නිසාම අපි හිතුවා එහි විද්‍යාත්මක පැතිකඩ ගැන සොයා බලන්නට.
පුංචි දරුවන් ටිකෙන් ටික ලොකු වෙනකොට ඔවුන්ගේ මානසික ක්‍රියාකාරීත්වය සංවර්ධනය වීම විවිධ වර්ධන අවධීන් ඔස්සේ සිදුවෙනවා. ඊට හේතුවන මොලේ වර්ධනය වීම හා එකට බැඳුණු දෙයක් තමයි මේ මිනිස් මොලේ සංජානන අවස්ථා දියුණුවීම. සංජානන අවස්ථා එහෙමත් නැත්නම් සංජානන හැකියාවන් කියන්නේ කුඩා දරුවන්ගේ මොලේ ඇති බුද්ධිමය කුසලතාවයන්ට. ඉතින් මේ බුද්ධමය කුසලතාවලින් තමයි මේ පුංචි දරුවන් මේ ලෝකය දිහා බලන්නේ. මේ විදිහේ සංජානන අවස්ථා බුද්ධමය කුසලතාවල දකින්නට තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි පරිකල්පන හැකියාව. කියන්නේ අපේ අතට අහු වෙන්නේ නැති ඇත්තටම තාත්වික ලෝකේ නැති දේවල් ගැන දරුවෝ ඊන මවන එක. උදාහරණයක් හැටියට ඒගොල්ලෝ ගෙදර තියෙන කෑමේ මේසේ පුටු ටික පොලිමට තියලා ඒගොල්ලෝ පරිකල්පනේ ඒගොල්ලෝ හීන මවනවා ඒගොල්ලෝ දුම්රියක ගමන් කරනවා කියලා. ඒගොල්ලෝ අතේ පුංචි කොටු කෑල්ලක් තියාගෙන ඒකට පුංචි සද්දයක් එකතු කරමින් ඊන මවනවා එයා ගුවන් නියමුවෙක් නැත්තම් ගුවන් යානයක ගමන් කරනවා කියලා. බොහෝ විට අපි මේ කතා කරන වෙනස් මානසික ක්‍රියාකාරීත්වයකින් යුත් දරුවන් නිර්මාණය වෙන්න හේතුව වෙන්නෙත් මෙන්න මේ කියන පරිකල්පන හැකියාව. එතකොට පුංචි දරුවෝ කියනවා ඒගොල්ලෝ අద్භූත දේවල් දැක්කා, ඒගොල්ලෝ හොල්මන් දැක්කා, නැත්තම් ඒගොල්ලෝ පෙර භවයක මෙන්න මේ විදිහට ඉපදිලා හිටියා කියලා ඒගොල්ලෝ කියන්න පුළුවන්. එතකොට බොහොම බුද්ධිමත් ඇඟීම් බුද්ධිය හොඳින් තියෙන දෙමාපියෝ හිටියොත් ඒකට ඇහුම්කන් දීලා ඒගොල්ලන්ගේ අවස්ථාව ගැන අවබෝධයෙන් ඒගොල්ලන්ව දැනුවත් කරලා ඒක හොඳින් පාලනය කරගන්න ඉඩ තියෙනවා. පුංචි දරුවන් ඔන්න ඔය විදිහට තමා අවට ඇති දේවල් වලින් විවිධ පරිකල්පනයන් සිදු කරති. ඔවුනට අසන්නට දැනගන්නට ලැබෙන අපේ ජන සංස්කෘතියේ එන දේවල් වලිනුත් ඔවුන් විවිධ පරිකල්පනයන් ගොඩනගනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට වෙන්නේ අපේ දේශීය සංස්කෘතියේ තියෙන මේ අద్භූත දේවල් ගැන මත මේ දරුවා කියන දේවල් වලට එකතු වෙන හින්දා. එතකොට ඒ ගෙදර යම්කිසි කෙනෙක් අద్භූත දේවල් ගැන විශ්වාස කරනවා නම් මේ දරුවා කියන දේ ඒකට පෑහෙනවා නම් ඒක වඩා උත්තේජනය කරන්න ඉඩ තියෙනවා. මෙහෙම දරුවෝ පරිකල්පනය හරහා මෙහෙම විශේෂ දේවල් කියනකොට කරන්න ඕනේ පළවෙනි එක තමයි දෙමව්පියෝ ඒක ගැන කියවලා බොහොම කාරුණිකව සංයමයෙන් ඒකට අවශ්‍ය ඇහුම්කන් දීම කරන්න ඕනේ. හැබැයි ඒක උද්දීපනය කිරීම හෝ උත්තේජනය කිරීමෙන් වැළකී ඉන්න ඕනේ. නමුත් පුංචි දරුවන්ගේ මෙවැනි පරිකල්පනයන් ගැන දෙමව්පියන් විශ්වාසය තැබුවොත් එහෙමත් නැත්නම් පුංචි දරුවන්ගේ මේ වෙනස් පරිකල්පනයන් උද්දීපනය වෙන විදියට කටයුතු කළොත් ඉන් සිද්ධ වෙන්නේ මෙවැනි වෙනස් මානසික හැසිරීම් සහිත දරුවන් වැරදි විදිහට සමාජගත වීම. ඒ කියන්නේ දරුවෙක් මේ විදියට දිගටම කියනවා නම් ඒක යාගේ අධ්‍යාපනයට සමාජයේ හැසිරීමට සහ පවුල් සම්බන්ධතාවලට ගැටලුවක් වෙනවා නම් එයාව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නලා අවශ්‍ය මනෝවෛද්‍ය උපදේශයක් ලබා ගන්න එක හොඳයි. ඒ වගේම තවත් දෙයක්. මේ වගේ පරිකල්පන හැකියා ඇති දරුවන් අවසානයේ එවැනි හැඟීම් වලට වහල් වීමේ පැහැදිලි ඉඩකඩක් පවතිනවා. ගොඩක් වෙලාවට වෙන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට පරිකල්පනයෙන් කියන අద్භූත දේවල් දෙමාපියෝ අනවශ්‍ය විදිහට උත්තේජනය උද්දීපනය කිරීමෙන් තමයි ගොඩක් වෙලාවට මේ තත්ත්වය ඇති වෙන්නේ. මේ ආවේගශීලී පෞරුෂත්වයක් තියෙන දරුවෝ සමහරක් වෙලාවට එතනින් පුංචි බලයක් නැත්තම් ආරෝපණයක් එයාට පුඩි තැනක් හදාගන්නව බව පෙවුනහම එන හදාගන්න එක ඒ ආකර්ෂණයට කැමැති හිතිලා මේක දිගටම කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් එහෙමනම් ඒක ටිකක් සංකීර්ණ තත්වයක් වෙන හින්දා අනිවාර්යෙන්ම මේ වගේ දරුවෙක් ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න එක හොඳයි. ඒත් බොහෝ විට මේ විදිහට පරිකල්පනයන් ඔස්සේ වෙනස් දේවල් ගැන කතා කරන දරුවන් හැම කෙනෙක්ම මානසික රෝගී තත්වයකින් පෙළෙනවා කියලා උපකල්පනය කරන්න බැහැ. ඉතින් පුංචි දරුවන්ගේ ලෝකයේ ගොඩ නැගෙන්නේ ඔන්න ওই විදිහට. එනිසා දරුවන් තුළින් යමක් සමාජගත කරන්නට කලින් අපි දෙවරක් සිතා බැලිය යුතුමයි. මොකද මේ හැම දෙයකින්ම ලෝකයක් ඉදිරියේ අතරමං වෙන්නේ අපේම පුංචි දරුවන් නිසා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අනුරාධපුර සඳහිරු සෑරාජාණන් වහන්සේට යාබදව ඉදිකිරීමට යෝජිත කෞතුකාගාරය සඳහා මුල් ගල තැබීම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. එහිදී එම කෞතුකාගාරය ඉදිකිරීමට සම්බන්ධ නිලධාරීන් අමතමින් ආරක්ෂක ලේකම්වරයා විසින් සඳහන් කර ඇත්තේ ඉතිහාසය, ප්‍රෞಢත්වය සහ කලාත්මක සුන්දරත්වය එම කෞතුකාගාරයේ ගෘහ නිර්මාණ ශිල්පය මගින් ඉස්මතු කිරීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම සඳහිරු සෑයේ වාහල්කඩ බුද්ධ මන්දිරය, දේවතා කොටුව, යෝජිත සෙල්ලිපි, කැටයම් සහ මූර්ති කලා කටයුතු, යෝජිත කෞතුකාගාරය සහ කෞතුකාගාරයේ අභ්‍යන්තර සැකස්ම ආදිය පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
භාවිතයෙන් පසු ඉවතලන කාබන් පෑන් සහ දත්බුරුසු එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් දිවයිනේ පාසල් පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව දත්බුරුසු සහ කාබන් පෑන් දි รา පත්වීමට වසර 400ක් පමණ ගතවන බැවින් ඒවා පරිසරයට මුදා හැරීමකින් තොරව ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීම සඳහායි එම අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ. එමෙන්ම ඒවා එක්රැස් කිරීමට විශේෂ බහලුමක්ද පරිසර අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබීම විශේෂත්වයක්. සීනි සහ පරිප්පුවල මිල අඩු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ සතොස සහ සමූපකාර අලෙවිසැල් හරහා පමණක් පරිප්පු සහ සීනි අඩු මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාව හිමිවන බවයි. ඒ අනුව පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 175කට සහ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 110ක් වැනි මිලකට ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම අදාළ සහනය මාසයක් තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ජීවිතයේ දිශානතිය සුදුසු පරිදි වෙනස් කරගත් කෙනෙක් ඔබේ ජීවිතයේ දිශානතියත් වෙනස් කරගන්න එය මඟ කියාවි. පුංචි දරුවෙක් ජීවත් වෙන්නේ මලාවි රටේ ඩෝවාවල. ඔහුට තිබුණා සිහිනයක්. හැබැයි ඒක ආත්මාර්ථකාමී සිහිනයක් නෙවෙයි. තමන්ගේ ගමේ තමන් දැකපු ලොකුම අඩුව ඒ තමයි විදුලිය නැතිකම. මේ නිසා දුක් විඳින ජනතාව මේ දරුවාගේ නිත ගැටුණා. ඉතින් ඔහුගේ සිහිනය වුණේ විදුලිය නිෂ්පාදනය කරන සුළං ටර්බයිනයක් නිර්මාණය කිරීම. ඔහු තමයි විලියම් කාම්ක්වාම්බා. ගොවිපලක හැදී වැඩුණු සාමාන්‍ය දරුවෙක්. 7 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා තමයි කාම්ක්වාම්බා. කාම්ක්වාම්බාගේ සිහිනය වුණේ ටර්බයිනයක් නිපදවීම වුණත් ඔහුගේ ජීවිතයේ දිශානතිය හරි ඉක්මනට වෙනස් වුණා. 2001 වසරේදී කාම්ක්වාම්බා ජීවත් වුණ ප්‍රදේශයට දරුණු සාගතයක් ඇති වුණා. මිනිස්සු බොහොමයක් අසරණ වෙද්දී මොහුගේ පවුලටත් අසරණ වෙන්න සිද්ධ වුණා. එනිසාම $80ක වාර්ෂික පාසල් ගාස්තුව ගෙවන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසාම ඔහුට අධ්‍යාපනය ඒකත් සිහිනයක් විතරක්ම වුණා. පොඩි කාලයකට නෙවෙයි අවුරුදු 5කට. ඒත් කාම්ක්වාම්බා අවුරුදු 14 ඉඳලා පොත් කියවන්න කැමති කෙනෙක්. ඔහු කුඩා ප්‍රජානය පුස්තකාලයකින් ණයට පොත් ලබා ගන්නේ ඒ කියවීමේ ආසාව නිසාමයි. ඒ පොත් අතර ඔහුට ඔහුගේ සිහිනය සොයාගන්න පුළුවන් පොතක් හමු වෙනවා. ඉතින් විලියම් ක්වාක්වාම්බා ක්‍රියාත්මක වෙනවා. තම පවුලේ නිවස බලගැන්වීම සඳහා සුළං මෝලක් තැනීමේ සිහිනය ඔහු ආරම්භ කරනවා. පළමුව ඔහු රේඩියෝ මෝටරයක් භාවිතා කරමින් මූලාකෘතියක් ගොඩනගාගෙන පස්සේ කැඩුණු බයිසිකලයක රෝදයක් විදුලි පංකා තල පැරණි කම්පන අවශෝෂක මේ දේවල් යොදාගෙන උත්සාහයක නිරත වුණා. ඔහු අවසානයේ සිහිනයට ළඟා වුණා. තමන්ගේ නිවසට අවශ්‍ය විදුලි උත්පාදනය කරන්න ඔහු සමත් වුණා. හැබැයි සිහිනේ ආත්මාර්ථකාමී වුණේ නැහැ. මුළු ගමටම ඔහුගේ උත්සාහයෙන් විදුලිය ලැබෙනවා. ඔහු ගැන පුවත්පතක පළවීමත් එක්ක ඔහු එක රැයෙන් ලෝකය හඳුනා ගන්නවා. ඔහු ගැන පොතක් රචනා වුණා. ඔහුගේ ජීවිත කතාව චිත්‍රපටවලට නැගුණා. ඒ විතරක් නෙවෙයි 2014දී ඔහු පරිසර අධ්‍යාපන සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියකුත් හිමි කර ගන්නවා. ඔහු දැන් ලෝකයම හඳුනන කෙනෙක්. අපි යමු කතාවේ මුලට. මතකයි නේද? ඔහු පාසල් ගමන මගහැරුණු කෙනෙක්. ජීවිත අභියෝග රැසකට මුහුණ දුන්නු කෙනෙක්. ඉතින් දිශානතිය වෙනස් වුණ ජීවිත කතාවල හරිම දිශානතිය හොයාගන්න උත්සාහ කරන්න ඕන. ඒ උත්සාහය තමයි ඔබේ ජීවිතයේ හරිම තැන ඔබට හොයලා දෙන තැන. අවධානය විදෙස් පුවත් වෙත. ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ එක් පවුලක දරුවන් 2 දෙනෙකුට වඩා සිටීම අධෛර්යමත් කිරීම සඳහා නව නීති සම්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ එක් පවුලකට දරුවන් 2 දෙනෙකුට වඩා සිටීම අධෛර්යමත් කිරීම අරමුණු කරගනිමින් නීති සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව ඊයේ එළිදක්වන ලද ප්‍රාන්ත රජයේ යෝජනා යටතේ දරුවන් 2 දෙනෙකුට වඩා සිටින යුවළ සඳහා රජයේ ප්‍රතිලාභ හෝ සහනාධාර ලබා ගැනීමට ඉඩ නොදෙන අතර ප්‍රාන්ත රජයේ රැකියා සඳහා අයදුම් කිරීම තහනම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම අදාළ පනතේ සඳහන් වන්නේ එම ප්‍රාන්ත රජයේ පාරිසරික සහ ආර්ථික සම්පත් සීමිත බැවින්
මානව අවශ්‍යතා සැපීම සහ සියලු පුරවැසියන් ඒවා ලබාගත හැකිවීම අත්‍යවශ්‍ය කරුණක් වන බවයි. ඒ හේතුවෙන් එක් පවුලක දරුවන් දෙදෙනෙකුට වඩා සිටීම එම අවශ්‍යතා සපුරා ගැනීමට බාධාවක් වන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙවන විට උත්තර ප්‍රදේශ ප්‍රාන්තය තුළ පමණක් මිලියන 240ක ජනතාවක් ජීවත් වන අතර එය රටක් ලෙස සැලකුවහොත් ලොව පස්වැනි වැඩිම ජනගහනය සහිත රට බවට පත්වනු ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. මේ අතර වෙනිසුලාවේ කැරකස්හි පොලිසිය සහ ආයුධ සන්නද්ධ කල්ලි සාමාජිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එලෙස මියගිය පිරිස අතර සන්නද්ධ කල්ලි සාමාජිකයන් 22 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු වන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වනවා. එහිදී එම සන්නද්ධ කල්ලියට අයත් පතරම් 24000ක් සහ ආයුධ තොගයක් සිය භාරයට ගැනීමට වෙනිසියුලානු පොලිසිය සමත් වුණා. කෙසේ වෙතත් මේ වන විට ආරක්ෂක බටයන් 800ක් පමණ සන්නද්ධ කල්ලි ප්‍රහාරවලින් පීඩාවට පත් ප්‍රදේශවලට යොදවා ඇති අතර ඔවුන් නිවසෙන් නිවසට ගොස් සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි 12 වැනිදා කොළඹ යුගයේ ප්‍රවීණ කවියෙකු ලේඛකයෙකු පුවත්පත් කතුවරයෙකු ලෙස මෙරට ප්‍රසිද්ධියට පත් වූ මීමන ප්‍රේමතිලක සූරිහු අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1965 වසරේ ජූලි මාස 12 වන දිනයි. එතුමා ලංකාදීප ජනතා සිළුමිණ වැනි පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙසද සේවය කර තිබෙනවා. පාකිස්තානු ජාතික නොබෙල් සාමත්‍යයාගේ දිනාගත් ලාබාලතම පුද්ගලයා වන මලාලා යූසුෆ් සායි උපත ලබා ඇත්තේ 1997 වසරේ ජූලි මාස 12 වන දිනයි. සෝවියට් සංගමය සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලිතුවේනියාව ස්වාධීන ජනරජයක් බවට පත්ව ඇත්තේ 1920 වසරේ හෙට වැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.